රාජ්‍ය මුදල්ම යොදාගෙන ආරක්ෂක අංශෙම යොදාගෙන බිස්නස් මොඩල් එකක් හදලා දෙන්න හදනවා ලංකාවේ ඉන්න සල්ලිකාරයන්ට Tamanට බිස්නස් කරන්න. ඒ වගේම අපි අහන්න කැමති දැන් මේ හදන පුද්ගලික මුදල් දෙන ආයතන ජෝන් කොතලාවල ඔය පනතෙන් ස්ථාපිත කරන්න හදන ඒ මුදල් දෙන ආයතනය හෝ ඒ ආරම්භ වුණාට පස්සේ ඒ යටතේ ආරම්භ කරන හදන ආචාර්ය කරුණාරත්න වගේ වෙනත් ඇෆිලියේට් බිස්නස් මොඩල් හරි දැන් මේවට කවුද ළමයි දාන්නේ? ඔබ දන්නවා මේ පෞද්ගලිකව පටන් ගන්න මුදල් දීලා පටන් කරන උපාධි ආයතනවලට ලංකාවේ දේශපාලනඥයන්ගේ ඉහළ දේශපාලනඥයන්ගේ දරුවෝ කවුරුත් යවන්නේ නැහැ. ඔබ අද බැලුවොත් පාර්ලිමේන්තුවේ ඉන්න ඇමති පුතුන්ගෙන් 50 ගණනක් විතර මම ගණන් හදලා බලලා තියෙනවා. එක්කෙනෙක්වත් ලංකාවේ උසස් පෙළ කරලා ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගියපු අය නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. නමුත් අතිබහුතරේ ඉන්නේ විශේෂයෙන් මෑත භාගේ. මේ 2010න් 15න් පස්සේ ආපු වගේ අතිබහුතරේ ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් අරුණාම ඔක්කොම ලංකාවේ උසස් පෙළ කරාද කියලා අපි දන්නේ නැහැ. පිටරට විශ්වවිද්‍යාල ගියපු කට්ටිය. ඒ නිසා මේ උපාධි ආයතන පටන් ගන්නේ ලංකාවේ දේශපාලනඥයන්ගේ දරුවන්ට යවන්න නෙමෙයි. ඒ වගේම ලංකාවේ සල්ලිකාරයන්ගේ ධන කුවේරයන්ගේ දරුවන් යවන්නත් නෙමෙයි. මොකද ඔවුන්ගේ දරුවන් යවන්න නම් අඩු ගන්න මේ ප්‍රමිතිය ගැන ඒගොල්ලෝ හිතයි ටිකක්. දැන් ඔවුන් කෙලින්ම සාමාන්‍ය පෙළෙන් පස්සේ පිටරට යවනවා. ඒ නිසා මේක නැවත කියන්නේ මේක බිස්නස් මොඩල් එකක්. මේක තමන්ගේ දරුවන්ට උගන්වන්නවත් හදන ආයතන නෙමෙයි මේ. මේවා තනිකරම සල්ලි හොයන්න කොම්පැනි කාර්යයන්ට සල්ලි හොයන්න හදන ආයතනයක්. ඒකට දැන් ආරක්ෂක හමුදාව ත්‍රිවිධ හමුදාව ආරක්ෂක අමාත්‍යාංශය දැන් මේ රාජපක්ෂ පාලනය විසින් යොදාගෙන තියෙනවා. මේක පැහැදිලිවම ගත්තොත් ඇත්තටම පබ්ලික් මනි. කියන්නේ මහජන මුදල් පුද්ගලික ව්‍යාපාර සඳහා යෙදවීම. ඔබ දන්නවා ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යයෙක් හදන කොපමණ මුදලක් යනවා. අතිවිශාල මුදලක් යනවා. හරිම ඉලක්කම මා සතෝ නෑ. නම මම හිතනවා අම වශයෙන් අවුරුදු 5ක වෛද්‍ය ශිෂ්‍යයෙක් හදන ලක්ෂ 50කට වඩා මුදලක් යනවා කියලා. දැන් මේ පටන් ගන්න උපාධි ආයතන මොකද කරන්නේ මේක? සමහර විට ආරම්භයේදී මේක මිල අඩු කරලා පෙන්නයි. මිල අඩු කරලා පෙන්නලා මේ වගේ පැටව ගස්සවයි. මොකද මිල අඩු කරන්නේ ඒකට බඳව ගන්න අයගේ මිල අඩු කරනවා බදු මුදල් වලින් ඉතිරි ටික ගෙවනවා. දැන් රටේ සාමාන්‍ය අධ්‍යාපනයේ කඩා වැටීම පැත්ත ගත්තොත් දැන් අවශ්‍යලා තිබෙන්නේ ඇති හැකි අයටගේ අධ්‍යාපනයට උදව් කරන එක නෙමෙයි. දැන් තිබෙන්නේ අධ්‍යාපන අවස්ථා අහිමි වෙච්ච විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම දැන් මේ කොවිඩ් තත්ත්වය නිසා අපිට පැහැදිලි මේ අවුරුද්දත් අපි කොච්චර සුබවාදී හිතුවත් මේ කොවිඩ් තත්ත්වය තමයි දරුවන්ට ඉගෙන ගන්න වෙන්නේ. නිසා අද අපිට පේනවා මේ කොවිඩ් තත්ත්වය නිසා මේ ඔන්ලයින් එඩියුකේෂන් වගේ දෙයක් නිසා කොපමණ දුරට මේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම් වල කොතරම් කරා වැටීමක් තියෙනවද කියලා. ඒ නිසා ඒ නිසා තමයි අපි ජාතික ජන බලවේගය නිසා නිතරම කිව්වේ ඔන්ලයින් නොමිල දෙන්න විශේෂයෙන් පාසල් වලට නම් ටෙලිවිෂන් එකේ උගන්වන්න. නමුත් ඒකට මේ රටේ දෙමව්පියන් වුණත් ගුරුවරුන්ගේ පැත්තේ වුණත් විශාල හඬක් මතුන්නේ. ඒ නිසා අද පේනවා හරි පැහැදිලි ඔන්ලයින් එඩියුකේෂන් නිසා අධ්‍යාපනයේ දැවැන්ත පරතරයක් ඇති වෙගෙන යන්නේ. ඉතින් එහෙම රටක තමයි දැන් මේ තිබෙන සල්ලි ප්‍රමාණයත් තමන්ගේ දරුවන්ට ලක්ෂ 20 වියදම් කරන්න පුළුවන් දෙමව්පියන් ගැනම හිතලා ආරම්භයේදී මේ මුදලට උපාදින ආයතන පටන් ගන්න. ඒ නිසා මේ සම්බන්ධව අපි අවසාන වශයෙන් කියනකම ජනතාවට වගකීමක් තිබෙනවා. මොකද මේ හැම ප්‍රශ්නකදීම ජනතාවට තියෙන ප්‍රශ්නයක් තමයි පාලකයොත් විශේෂයෙන්ම කොම්පැනි කාර්යොත් ගසා කන්නේ. ජනතාවට ඔබට ප්‍රශ්නයක් තිබෙනවා. ඔබේ දරුවට විශ්වවිද්‍යාලයට යන්න බැරුණා නම් කොහොමද උගන්වන්නේ? ඒ ප්‍රශ්නය තමයි ගසා කන්නේ. නමුත් අපි කියන්න ඕනකම තිබෙනවා මොකද්ද? විසඳුම් කියන ප්‍රශ්නවලට විසඳුම් කියන ඒවා හැම කෙනාටම හැම උත්තරයක්ම සාධාරණ වෙන්නේ නැහැ කියන එක. හැම ප්‍රශ්නයකටම විසඳුම් ගණනාවක් තියෙන්න පුළුවන්. හැබැයි හැම විසඳුමක්ම හැම සමාජ කණ්ඩායමකට සාධාරණ වෙන්නේ නැහැ. දැන් සමහර ප්‍රශ්න තියෙනවා ඔය පාලකයන්ට හොඳයි, ධන කුවේරයන්ට හොඳයි, ජනතාවට හොඳ නැහැ. දැන් උදාහරණයක් ගන්නකො. පෝට් සිටි එක. දැන් පෝට් සිටියට පක්ෂව ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ඔක්කොම කතා කරනවා. ඇයි? ඔවුන් පක්ෂයි. ඔවුන්ට අවශ්‍යයි බදු නැතුව, කම්කරු නීති නැතුව බිස්නස් කරන්න. ඒක ඔවුන්ට අවශ්‍ය දේ. ඔවුන්ගේ විසඳුම ඒක. ඔවුන්ගේ බිස්නස් වැටලා තිබෙන්නේ සමහර විට. නිසා ඔවුන්ට අවශ්‍යයි බදු ගෙවන්න නැතුව, කම්කරු නීති නැතුව බිස්නස් කරන්න තැන. හැබැයි ඒ විසඳුම හරියද සාමාන්‍ය වැඩ කරන මනුස්සයාට? පෝට් සිටිය සාමාන්‍ය ජනතාවට හොඳ වෙන්නේ නැහැ. සාමාන්‍ය රස්සාවකට කෙනාට හොඳ වෙන්නේ නැහැ. මීගමුවේ නැත්තම් පානදුරේ දීවරයන්ට හොඳ වෙන්නේ නැහැ.
පරිසරයට හොඳ වෙන්නේ නැහැ. ඒ නිසා පෝට් සිටිය එක පිරිසකට හොඳයි, තව පිරිසකට හොඳ නැහැ. දැන් කැලෑ ඉඩම් සමාගමකට දීම. කැලෑ අයින් කරලා සමාගමකට දැන් දීදී යනවා. ඒක කෘෂි සමාගම් වලට හොඳයි, ඇග්‍රි බිස්නස් වලට. නමුත් ඒක ආදිවාසීන්ට හොඳ නැහැ, ගෝ ජනතාවට හොඳ නැහැ, සත්තුන්ට හොඳ නැහැ, රටේ පරිසරයට හොඳ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම අපි මේක ඉදිරිපත් කරේ විසඳු රටෙන් ආණ්ඩුවකින් යම්කිසි දෙයක් ඉදිරිපත් කරනකොට විශේෂයෙන්ම ජනතාව වශයෙන් ඔබට වගකීමක් තිබෙනවා. මේක පාලකයන්ටද හොඳ, සල්ලිකාරයන්ටද හොඳ, නැත්නම් සාමාන්‍ය පන්ති මිනිසුන්ට හොඳ කියලා එහෙම කල්පනා කරන්න. මොකද පාලකයෝ හැම විටම දක්ෂ වෙනවා තමන්ගේ උමනාව හෝ ධන කුවේරයන්ගේ උමනාව ජනතාවගේ උමනාව කියලා ඒතු ගන්නන්න. ඒකට ඒගොල්ලෝ කුලීකාර උගත්තු කුලීකාර මාධ්‍ය පාවිච්චිට ගන්නවා. ඒ නිසා මම විශේෂයෙන්ම කිව්වේ මේ කාරණය සයිටම් ප්‍රශ්නයත් එක්ක සම්බන්ධ නිසා කිව්වේ. ඔබ දැක්කා සයිටම් ප්‍රශ්නය. සයිටම් ප්‍රශ්නයේදී ඒක පෙරමුණට ගෙනාවේ සයිටම් කියන ඒ අසාර්ථක වැරදි අධ්‍යාපන ආයතනය සාධාරණීකරණය කරන්න කවුද ගෙනාවේ? ඒ පහළ මධ්‍යම පාන්තික සහ මධ්‍යම පාන්තික දරුවන්ගේ දෙමව්පියෝ. ඒගොල්ලෝ තමයි ඇවිල්ලා ඇඬුවේ. ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ තමයි ජනතාවට ඉදිරිපත් කළේ. මේ දූෂිත ප්‍රමිතියෙන් තොර බිස්නස් මොඩල් එකක් සාර්ථක කර ගැනීම වෙනුවෙන් සයිටම් මාත්‍රයට බඳවගත්තු දරුදරියන් අතිවිශාල ප්‍රමාණයක ජීවිත නාශ කර අදත් උන් මම හිතන අවුරුදු 10කට පස්සේ තාම සමහර අය උපාධි සම්පූර්ණ කරගෙන නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ලංකාවේ මධ්‍යම පන්තියට සම්බන්ධ දෙමව්පියන්ට අපි කියන්න කැමති පාලකයන්ගේ ලනු කණ්ඩ එපා. ලනු කාලා මේ කොතලාවල් එකට සාධාරණ දෙන්න හදන්න එපා ඔබේ මැදිහත් වීම. මොකද හැම වෙලාවෙම පාලක පන්තියයි කොම්පැනි කරන්නේ ඔවුන්ගේ විසඳුම් වල. ඔබටත් පේනවා සමහරලාට පොඩි ඒගොල්ලන්ගේ මේසෙන් වැටෙන සමහර පුංචි ආහාර කැබැල්ලක් ඔබටත් ඇහිඳ ගන්න පුළුවන් කියලා. ඔබව තමයි යොදව ගන්න. ඒ නිසා දැන් මේ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආවම හොඳයි නියමයි කියලා හිතාගෙන ඒකට තමන්ගේ දරුවෝ දාගෙන ඒකට තමනුත් මහා පරිමාණයේ මැදිහත් වෙන්න එපා. ඔබ දන්නා සයිටම් අත්දැකීම. මේ රටේ ප්‍රබල ශිෂ්‍ය ව්‍යාපාරයක් තිබෙනවා. ප්‍රගතිශීලී ආචාර්ය විශාල ප්‍රමාණයක් මේ රටේ ඉන්නවා. ඒ වගේම සමහර වෘත්තීය සමිති ඉන්නවා මේ සම්බන්ධව ශක්තිමත් ස්ථාවරයන් වල ඉන්න. ඒ නිසා අපි සටන් කළ යුත්තේ අධ්‍යාපන පද්ධතිය පුළුල් කරගන්න මිසක් හැම කෙනාටම නොමිලේ උසස් අධ්‍යාපනය ලබා ගන්න පැත්තට මිසක් ඒක ලබා ගන්න පුළුවන්. ආණ්ඩුව දැන් කරන වෙන් කරන මුදල 1.1 ගාන ඉඳලා මේක 2.2 ගානට වෙන් කරනවා නම් 3 ගානට වෙන් කරනවා නම් මීට වඩා වැඩි පිරිසකට අධ්‍යාපන අවස්ථා ලැබෙනවා. ඒ නිසා අපි සටන් කළ යුත්තේ කතා කළ යුත්තේ මත දැක්විය යුත්තේ අන්න ඒකට. නැතුව ලලිත් කොතලාවල මොඩල් එකේ අධ්‍යාපන විශ්වවිද්‍යාල පද්ධතියක් හදන්න නෙමෙයි. ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්න කැමති පාලකයන්ට හරියන විසඳුම්, ධන කුවේරයන්ට හරියන විසඳුම් ඔබේ විසඳුම් වෙන්නේ නැහැ. දැන් බලන්න විෂ පොළොල් තෙල්. විෂ පොළොල් තෙල් ගත්තොත් පාලකයන්ට කොමිස්, කොම්පැනිකාරයන්ට ලාභ, ඔබට පිළිකා. ශුද්ධ මූල්‍ය ණය, කොම්පැනිකාරයන්ට ධන නිදාන, ඒක ඉහළ කළමනාකරුවන්ට පැකේජ්, ණය ගන්න මිනිසුන්ට මොනවාද? මරණය. ඒ නිසා හැම විටම මේ පාලක පන්තිය විවිධ සලුපිලිලන්ල අන්දලා ගේන ප්‍රශ්න දිහා විශේෂයෙන්ම ජනතාව වශයෙන්, දෙමාපියන් වශයෙන්, විශේෂයෙන් මධ්‍යම පන්තික දෙමාපියන්ගෙන් අපි ඉල්ලන්නේ මේක සාමාන්‍ය දෙහත්ත කණ්ඩියේ අලි ගහලා අලිත් එක්ක සටන් කරන දෙමාපියන්ගෙන් මේක එච්චර වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ගැන කල්පනා කරන්න කියලා ඉල්ලීම කරමින් විශේෂයෙන්ම මේ සැරේ මේ බිස්නස් මොඩල් එක ගේන්න හදන්නේ දේශප්‍රේමීත්වයකුත් කවලා ආරක්ෂක අංශ ලෝමනාකුත් මේකට පටවලා හමුදා ඇඳුම් අඳපු ලණුවක් තමයි කවන්න හදන්නේ. ඒ ලණුව කන්න එපා කියන එක දෙමාපියන්ගේ ඉල්ලා සිටමින් අපි අවසාන වශයෙන් ආණ්ඩුවට කියන්න කැමැති මේ රනිල් මෛත්‍රී ආණ්ඩුව ගෙනාවු පනත මේ ජනතාව එක වෙලාවක පරාජයටපත් කරපු දෙයක්. නිසා මේක වහාම හකුලා ගන්න. ඒ වගේම අපි කියන්න කැමැති උසස් අධ්‍යාපන පද්ධතිය, නොමිලේ උගන්වන උසස් අධ්‍යාපන පද්ධතිය පුළුල් කරන්න. ඒ වගේම අපි ආරක්ෂක අංශ වලටත් කියන ඔබේ දරුවෝ කාටවත් හමුදාව ඉහෙළම තරු තියෙන කීප දෙනෙක්ගේ දරුවන් ඇරුණාම ඔබේ දරුවෝ කාටවත් මේවට යන්න බෑ. ඔබේ වැටුප එකට සීමාවක් වෙන්නේ නැහැ. ඒ දැන් වෙන්න යන්නේ මේ හමුදාව ආණ්ඩුවේ බිස්නස් මොඩල් වලට, කොම්පැනිකාරයන්ගේ බිස්නස් මොඩල් වලට පාවිච්චි කරගන්න හදන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ ඉන්න ප්‍රධානීන්ගෙනුත් කියනවා ත්‍රිවිධ හමුදාවට ත්‍රිවිධ හමුදාවේ වැඩේ කරගෙන යන්න අවශ්‍ය විශේෂඥයන් වුණා ඔවුන් රටේ සමාජයෙන් ගන්න වෙනත් රටවල් කරනවා. නැතුව බිස්නස් කාර්යයන්ගේ හොර ව්‍යාපෘති වලට
තමන්ගේ හමුදාව පාවිච්චි කර ගැනීම මේ වෙන්න යන්නේ. එයට මම හිතනවා හමුදාටත් වගකීමක් තිබෙනවා. හමුදාව අනවශ්‍ය ව්‍යාපෘති වලට හමුදාව වෙන අයගේ ව්‍යාපෘති වලට කඩයවීම හරහා හමුදාවත් සැලකියුතු අර්බුදයට ලක් වෙන බල ඔබ දැක්කා ළඟදී කැස්බෑ මොකක්ද උනේ කියලා. හමුදාපති වලට සිද්ධ වුණා කියන්න තමන් කැස්බෑවේ ලොක්ඩවුන් එක ඇරියේ දේශපාලන බලපෑමටයි කියලා. අපි අහපු දැකපු විදියට. ඒ නිසා එවැනි දේවල් මේකේ වෙන්න පුළුවන්. ඒ නිසා අද වෙමින් තිබෙන්නේ අපි විශේෂයෙන්ම උගතුන්ට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කියන්නේ මේක මේ 5th column එකක් වගේ. මේක 5th column එකක් වගේ. ඒ කියන්නේ ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට එරෙහිව UGC එකට එරෙහිව ආණ්ඩුව ඇතුළෙන්ම 5th column එකක් හදනවා හමුදාව පාවිච්චි කරලා. ඒ නිසා මේ 5th column එක අනිවාර්යයෙන්ම මේක ඇතුළේ පිළිකාවක් වගේ මේක විනාශ කරනවා. ඒ නිසා 5th column වලට දෙන්නේ නැතුව උසස් අධ්‍යාපන පද්ධතිය නොමිලේ දරුවන් සඳහා පවත්වාගෙන යාම වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කියන ඉල්ලීම ආචාර්යවරුන්ටත් රටේ ජනතාවටත් ඉදිරිපත් කරමින් අපේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.